දේවතානුස්සති භාවනාව. ඒ නිසා භාගතුන් වහන්සේ මේ සූත්‍රයේදී මහා නාමයට උගන්වන්නේ දේවතානුස්සති භාවනාව පිළිබඳව. නිසා මේක බොහොම වටින සූත්‍ර දේශනාවක්. ඉතින් මහා නාම අහන්නේ බුදුහාමුදුරුවනේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා මොන වගේ විහරණයකින් යුක්ත වෙන්න ඕනද කියලා ඇහුවා. සෝතාපන්න කෙනා භාගතුන් වහන්සේ වදාලා මහා නාම නිතර බුදුගුණ හිතන කෙනෙක් බවට පත් වෙන්න ඕන කිව්වා. නිතර බුදුගුණ හිතනවා නම් හිතන්න ඕනේ සෝවාන් නොවුනට ඔය ඇත්තෝ සෝවාන් මගට බැසගත්තු සෝවාන් මග පිළිපන්න අය අපි කියලා. බුදුහාමුදුරු සෝතාපට්ටි අංග 4ක් දේශනා කළා. පින්නතුන්ට මතක ඇති. සෝතාපට්ටි අංග 4ක්. එක සෝවාන් වෙච්ච කෙනා කවදාවත් බුදුහාමුදුරුවන්ට බණින්නේ නැහැ. 2 සෝවාන් වෙච්ච කෙනා කවදාවත් ධර්මයට බණින්නේ නැහැ. 3 සෝවාන් වෙච්ච කෙනා කවදාවත් හාමුදුරුවන්ට බණින්නේ නැහැ. 4 සෝවාන් වෙච්ච කෙනාගේ සීලේ පළුද්දක් සිදුරක් කැලලක් ලපයක් කිසිම කෙනෙකුට හොයන්න බෑ කිව්වා. ඒ කියන්නේ සෝවාන් මගට පිළිපන් කෙනා සෝවාන් වෙච්ච කෙනා අනිවාර්යෙන් පන්සිල් ලකිනවා. ආරේකාන්ත සීලය කියන්නේ මොකකටද? පංචශීලයටමයි. ආරේකාන්ත සීලය කියන්නේ පංචශීලයටමයි. එතකොට ඔයතු රකින්නේ නිකන් සීලයක් නෙවෙයි ආරේකාන්ත සීලයක්. ඒ නිසා පන්සිල් ලකිනව නම් හිතා ගන්න සෝවාන් නොවුනට අපි සෝවාන් මග බැසගත්තු සෝවාන් මග පිළිපන් පුජ්‍යලයෝ කියන එක. ඉතින් බුදුගුණ හිතන්න ඕන කිව්වා. ඒ තමයි අර විදියටම කියන බුදුරජාණන් වහන්සේ කියන්නේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ මේ ආදි වශයෙන් බුදුගුණ පිළිබඳව. අරහං කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් සතුණන් නැසෝ නිසා අරහං නම් මනසේක. අනිත් එක පින්නතුනි බුදුගුණ අනන්තයි. බුදුගුණ අනන්තයි කියන බව තේරුම් ගන්න තියෙන ප්‍රධාන ලක්ෂණය කොහෙද තියෙන්නේ? දැන් අපි කියනවනේ බුදුගුණ අනන්තයි කියලා. කොහොමද බුදුගුණ අනන්ත වෙන්නේ? ඉතිපිසෝ ගාථාවෙම තියෙනව බුදුගුණ අනන්තයි කියන බව. කොතනද? ඉතිපිසෝ ගාථාව පටන් ගන්නේ ඉතිපිසෝ භගවා. අවසන් වෙන්නේ භගවා කියලා. බුද්ධෝ භගවාති. එතකොට පටන් ගන්නෙත් භගවා ඉතිපිසෝ කියන එක බුදුගුණයක් නෙවෙයි. පටන් ගන්නෙත් භගවා කියලා අවසන් වෙන්නෙත් භගවා කියලා. මුල ඉඳලා අගට ආවත් භගවා කියන වචනේ හම්බ වෙනවා. අග ඉඳලා මුලට ගියත් භගවා කියන වචනේ හම්බ වෙනවා. එතකොට මේ වචන දෙකෙන් එළියට පනින්න බෑ. මේක මොකක් හැටියටද යන්නේ? චක්‍රයක් හැටියට. චක්‍රයක තියෙන අනන්ත භාවයයි පෙරලා හැරියාම ආන්නතන මතක තියාගන්න බුදුගුණ අනන්තයි කියන බව තියෙන්න වෙන කොතනකවත් නෙවෙයි ඉතිපිසෝ ගාථාවේ මේ භගවා කියන ගුණ දෙක අතරේ. තව බොහෝ අර්ථ තියෙනවා පින්නතුනේ. දැනට තේරුම් ගන්න මතක තියාගන්න. ඒ නිසා භාගතුන් වහන්සේ වදාළ මහා නාම බුදුගුණ නිතර හිතන කෙනා මේ සෝතාපන්න කෙනා ආර්ය ශ්‍රාවකයා බුදුගුණ සිටිය යුතුයි කිව්වා. ඒ බුදුගුණ හිතනකොට මහා නාම සිත රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් මිදෙනවා. රාග දේශ මොහ තුනී වුණා කියන්නේ එයාට තියෙන්නේ මොකද්ද? රාගේ නැති කවදාවත් රාගේ ඉලිප්පෙන්නේ නැති සිතක් එයාට තියෙන්නේ. බුදුහාමුදුරු දේශනා කරනවා කිරි තියෙන ගහකට පේ පාරක් හරි පොළු පාරක් හරි ගැහුවොත් අනිවාර්යෙන් කිරි එනවාමයි. රාගයේ තියෙන සිතකට ලස්සන රූපයක් දකින්න ලැබුණොත් රාගය උපදිනවාමයි. කිරි නැති ගහකට වේලිච්ච ගහකට පේ පාරක් පොළු පාරක් ගැහුවොත් කවදාවත් කිරියෙන්නේ නැහැ. රාගය නැති සිතකට මේ ලෝකේ මොනතරම් ලස්සන රූප දකින්න ලැබුණත් කවදාවත් රාගයක් නම් උපදින්නේ නැහැ. එතකොට බුදුගුණ හිතන කෙනාගේ භාගතුන් වහන්සේ දේශනා කරනවා මහා නාම රාග දේශ මොහයන්ගෙන් හිත මිදෙනවා. මිදුනහම ඒ හිතට දැනෙනවකෝ ලොකු සතුටක්. ඒ සතුට දැනෙන්නේ මහා නාම හිතට විතරක් නෙවෙයි. තව කොතනද? ගතටයි සිතටයි දෙකටම. මහා නාම ගතයි සිතයි දෙකම සැහැල්ලු වෙනකොට ඒ හිත සමාධිගත වෙනවා. සමාධිගත හිතක් තියෙන කෙනා මහා නාම මේ ලෝකේ පිළිබඳව දකින්නේ උපේක්ෂා සහගතවයි. ඇයි ඒ පුජ්‍යලයා බුදුගුණ හිතන කෙනා මේ ලෝකේ අනවශ්‍ය ඇලීම් ගැටීම් ඇති කරගෙන කිසි වෙලාවක කලබල වෙන්නේ නැහැ. ඔය ඇත්තන්ට දෙකින් තියෙන ඕන තරම්.
තමාරු කියන්නේ හාමුදුරනේ ඒ වෙලාවේ මම බුදුගුණ මතක් කරගත්තා. ඒ නිසායි මම බේරුනේ. ඒ නිසා හිත හදාගත්තා. නැත්තම් අර ආපු කේන්තේ හැටියට ගහපු පාරක් ගැහුවනම් මැරෙන්නත් ඉඩ තිබුණා කිව්වා. සමහරු එහෙම කියනවා. නමුත් බුදුහාමුදුරුවෝ මතක් වෙනකොට ඔක්කොම තුනී වුණා. එතකොට හිතන්න පුළුවන් නෝ යත්තන්ට ඒ බුද්ධානුස්සතියට මොනතරම් දෙයක් මේ ලෝකේ කරන්න පුළුවන්ද? එතකොට උපේක්ෂා සහගත කෙනා මේ ලෝකයේ පිළිබඳව මේ ඇලීම් ගැටීම් නැති කෙනා මේ ලෝකයේ පිළිබඳව දකින්නේ උපේක්ෂා සහගතව මධ්‍යස්තව මේ ලෝකයේ පිළිබඳව දකින්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා මහා නාමය. ඊට පස්සේ කියනවා මහා නාමය සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා ඊට පස්සේ ධර්මයේ ගැන හිතන්න ඕන කිව්වා. ධර්මයේ ගුණ අර සාකාත බුදුහරු ඒ ටික මේ සූත්‍රයේ කියනවා. විස්තර කරන්නට වෙලාව නෙමෙයි පින්නතුනි. මහා නාම ධර්මයේ ගැන හිතනකොට ධර්මයත් එක්ක ලැබෙනවා කියුවා කෙනෙකුට ලොකු ප්‍රීතියක්. සතුටක්. ඒ ප්‍රීතිය පින්නතුනි බොහොම ලස්සන කතාවක් තියෙනවා. ඇත්තන්ට මතක ඇති. ධර්මාශෝක මහරජුගේ පුතා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩින්න කලින් තාත්තා ධර්මාශෝක මහරජුරුව අෂ්ටවංක මාණික්‍යයකුයි බුදුරජාන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුවයි මේ දෙක මේ වෙනකොට තිබ්බේ ධර්මාශෝක මහරජුරුව ගාව. එදා ධර්මාශෝක මහරජුරුව කලේ මොකද්ද? අෂ්ටවංක මාණික්‍ය ඇතුලේ අෂ්ට කියන්නේ 8 වංක කියලා කියන්නේ නැමිලා. ඒ කියන්නේ මණික 8 පැත්තකින් නැමිලා. මේ අෂ්ටවංක මාණික්‍ය ඇතුලේ ධර්මාශෝක මහරජුරුව තැන්පත් කළා බුදුරජාන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව. ඒකත් තියෙන්නේ අපි ළඟ. ඒ කියන්නේ අපිට ලැබුණේ. මේක තැම්පත් කරලා ධර්මාශෝක මහරජුරු දුන්න පුතාට මිහිඳු මහරහතන් වහන්සේට දීලා පුතේ මිහිඳු මේකත් අරගෙන යන්න ලංකාවට. ගිහිල්ලා ඔබ වහන්සේට හිතෙන තැනක තැම්පත් කරන්න. තැම්පත් කළා නිකන් ඉන්න එපා අදිෂ්ඨානයකුත් කරන්න. මොකද්ද කියලා ඇහුවා. ලංකාවේ කොහේ හරි තැනක මේක තැන්පත් කරලා අදිෂ්ඨාන කරන්න ඌර්ණ රෝම ධාතුවටවත් අෂ්ටවංක මාණික්‍යයටවත් ලංකාවේ සම්බුද්ධ ශාසනය පවතින තුරාවට කිසි කෙනෙකුට හිරිහැරයක් කරන්න නොහැකි වේවා කියලා. ඒකත් අරගෙන මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැටියා. පින්නතුන් දකින්න නැතේ මිහින්තලේ කන්ද මුදුනේ චෛත්‍ය මිහින්තලේ එතන තැන්පත් කළා. තැන්පත් කළා මිහිඳු මහරහතන් වහන්සේ අර්ථාත්මකී වදිෂ්ඨාන එහෙම් පිටින්ම කළා. ලංකාවේ සම්බුද්ධ ශාසනයේ පවතින තුරාවට ඌර්ණ රෝම ධාතුවටවත් අෂ්ටවංක මාණික්‍යයටවත් කිසිම කෙනෙකුට හිරිහැරයක් කරන්න නොහැකි වේවා කියලා. අපිට වටින්නේ මෙතන මේ චෛත්‍යයට ගිරිබණ්ඩ පූජාවක්. ඒ කියන්නේ කන්ද ගිරි කියන්නේ කන්දටනේ. කන්දක් උතට බඩු ගොඩ ගහලා පූජා කරන්න. මිනිස්සුන්ට ලොකු ආසාවක් ඇති වුණා. දැන් මිනිස්සු ගමක් ගාන ගිහිල්ලා බඩු එකතු කළා. පූජා ද්‍රව්‍ය එකතු කළා. මේ අතර හිටිය දරුවෙක් ලැබෙන්න අම්ම කෙනෙක්. මේ අම්මත් දරුවත් කුසේ තියාගෙන පුළුවන් හැටියට ගිහිල්ලා බඩු එකතු කළා. දැන් ගිරිබණ්ඩ පූජාව හෙට. යන්නත් එපයි මේක උඩට. මිහින්තලේට. ඔක්කොටම යන්න පුළුවන් මේ අම්මට යන්න බෑ. ඒ දරුවෙක් කුස ඇතුලේ. මිනිස්සු කිව්වා ඔබතුමියට එන්න බෑනේ. ඒ වුණාට ගෙදරට මිහින්තලේ පේනවා. ඒ නිසා මෙහි ඉඳගෙන ගෙදර ඉඳගෙන මිහින්තලේ කන්ද දිහා බලාගෙන සාදු කියන්න කිව්වා. දැන් මිනිස්සු විලක්ක පත්තු කරගෙන, ඒ කියන්නේ පන්දම් පත්තු කරගෙන නිකන් මේක සිතින් මවා ගන්නකෝ. මිහින්තලේ කන්ද මුදුනේ විලක්කෝ, ඒ කියන්නේ පන්දම් එහාට යනවා මෙහාට යනවා. මිනිස්සු බඩු ඔළුවේ තියාගෙන යන්නේ ගිරිබණ්ඩ පූජාව කරන්න. දැන් මේ අම්මා ගෙදර ඉඳගෙන අත් දෙක එකතු කරලා වැඳගත්තමයි. යන්නමයි හිත මිහින්තලේට. බඩුත් එකතු කරලා ඔක්කොමත් කරලා යන්න බැරි වුණානේ. යන්න හිත. හැබැයි මහා පුදුමාකාර අර විලක්කපත්තු කරගෙන කන්ද මුදුනට ගිය මිනිස්සුන්ට වඩා මේ පින්කම දැකලා සතුටුනේ කවුද? ප්‍රීතියටපත් උනේ මේ අම්මා. පින්නතුණියේ කතාවේ කියනවා පුලුං රොදක් අහසට ගියාසේ මේ මෑණියෝ ගියා මිහින්තලේ කන්දට. මේ ධානය ලැබලා නෙවෙයි, අභිඥා ලැබලත් නෙවෙයි. ධාන අභිඥා තියෙනවා නම් එහෙම යන්න පුළුවන්. ඒ ධාන අභිඥා මට්ටම් ලැබලා නෙවෙයි. මොකක් හේතු කොටගෙනද? ධර්මයත් එක්ක පින්කම් එක්ක ලැබපු සතුට ප්‍රීතිය නිසා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මහානාමට මතක් කළේ. මහානාම සාක්වාතාදී ධර්මයේ ගුණ මෙනෙහි කරනකොට එයාගේ සිත
රාග දේශ මොහයන්ගෙන් මිදෙනවා. අර වගේම තමයි රාග දේශ මොහයන්ගෙන් මිදුණා කියලා කියන්නේ මහා නාම ඒ හිත ප්‍රසන්න වෙනවා. ඒ කියන්නේ ප්‍රීතියටපත් වෙනවා. ඒ සනසෙන්නේ ගතයි සිතයි දෙකම ගතයි සිතයි දෙකම සැහැල්ලු වෙනකොට හිත සමාධිගත වෙනවා. සමාධිගත හිතක් තියෙන කෙනා මේ ලෝකයේ පිළිබඳව දකින්නේ උපේක්ෂා සහගතවයි කිව්වා. ඊට පස්සේ ආපහු කියනවා මහා නාම සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා සංඝයාගේ ගුණ මෙනෙහි කළ යුතුයි. අර සුපටිපන්න ආදී ගුණ ටික බුදුහාමුදුරුවෝ ඒ විදිහටම මේ සූත්‍රය කියනවා. පින්නතුන් විස්තර දන්න නිසා ඒ කාල වේලාව ඉතුරු කරගෙන ඒව මතක් කරන්නේ නැහැ. ඊළඟට කියනවා මහා නාම සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා නිතරම තමන්ගේ සීලය ගැන පරිස්සම් වෙන්න ඕන කිව්වා. ඒ කියන්නේ මට මගේ සීලය කැඩෙයිද බිඳෙයිද සිදුරක් වෙයිද පළුද්දක් වෙයිද කියන බව නුවණින් හොඳට මෙනෙහි කළ යුතුයි කිව්වා. පින්නතුනි සීලය කියලා කියන්නේ පුජ්‍යලයක් නිෂ්ක්‍රිය කරලා පැත්තකට කරලා ලකින සීලය ඒක සීලය නෙවෙයි. සීලය කියන්නේ මොකේද? සීලය කියලා කියන්නේ පුජ්‍යලයේ සක්‍රීය භාවය තුළ විතරයි සීලයක් ආරක්ෂා කරගන්න පුළුවන්කම තියෙන්නේ. මිනිස්සු නිකන් ඉන්නකම් කොහොමද සිල් හොඳයි? සමාජයට බහැලා වැඩ කරන්න ඕනේ මිනිස්සු අතුරු කරන්න ඕනේ. එතකොට තමයි දුර්ගුණ ඔක්කොම මතුවෙන්නේ. සමහරු කියන්නේ පොදාට අපි මොකටද පන්සල් යන්නේ? අපි මොකටද සිල් ගන්නෙ? අපි මොකටද භාවනා කරන්නේ? අපේ පාඩුවේ අපි ඉන්නේ. අපෙන් කාටවත් කරදරයක් නැහැ. ඇත්තයි මේ මිනිස්සුන්ගෙන් කරදරයක් නැහැ ගේ ඇතුළේ ඉන්නකම්. තමන්ගේ තන ඉන්නකම් මිනිස්සු හොඳයි. වෙන තැනකට යන්න ඕනේ. එතකොට තමයි ඔක්කොම මතුවෙන්නේ. නැද්ද බලන්නකෝ. එතකොට ඒ පුජ්‍යලයේ දුර්ලභකම දන්නේ ගෙදර ඉන්න මිනිස්සු විතරයි. සමාජයට බහින්නකෝ ඔක්කොම මතුවෙනවා. එදාට සිල් මොකුත් නැහැ. එතකොට සමාජය තුල තමයි සිල් අඳුන ගන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සෙක් අඳුන ගන්න පුළුවන්කම තියෙන සමාජයට බහැලා වැඩ කරනකොට. ඉතින් මතක තියාගන්න පුජ්‍යලයක් නිෂ්ක්‍රිය කරලා පැත්තකට රකින්න සීලය කවදාවත් සීලය නෙවෙයි. සීලය කියලා කියන්නේ බුදුහාරමෙත් සූත්‍රය දේශනා කරනවා මහා නාම කාය වාචානං සම්මෝදානං සීලං. කය වචන දෙකේ සංවර බවට තමයි සීලය කියලා කියන්නේ. දැන් කය සංවරයි. නම් ඒක සීලයයි. එහෙනම් ඉතින් මීවලන පූසෝ උන්ගේ කය කොහොමද සංවරයිනේ? නැද්ද? ඔබ බලන්නකෝ පූසෙක් මීයක් එහෙම අල්ලනකොට කොච්චර හොඳට ඉන්නවද කියලා. පුම්බගෙන කොච්චර ලස්සනට ඉන්නවද? ගලක් ගැහුවත් එල්ලෙන්නේ නැහැ නේ. ඌට ඕන ගොදුර. නිකන් ඉන්නකම් හොඳයි. ඒ වගේ තමයි මිනිස්සු. එහෙනම් ඉතින් ගොළුවන්ට හොඳට සිල් ආරක්. ඇයි වචනය? කාය වාචානං සම්මෝදානං සීලං. කය වචන දෙකේ සංවර තමයි සීලය කියන්නේ. එහෙනම් ඉතින් ගොළුවන්ට සිල් ලකින්න පුළුවන් හොඳටම. ඇයි මුසාවාදේ කොහෙත්ම බෑනේ. බුරු කියන්න බෑ කියලා කිව්වා. බුදුහාමුදුරු දේශනා කරනවා ඒ දුර්වලකම නිසා රැකෙන සීලයක්. ඒ පුජ්‍යලය දුර්වලයිනේ. ඒ දුර්වලකමත් එක්ක රැකෙන සීලය ඒක සීලය නෙවෙයි. අර මුලින් මතක් කළා වගේ පුජ්‍යලයේ සක්‍රීය භාවය තුළ තමයි සීලයක් හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. පින්නතුට මතක ඇති භාගතුන් වහන්සේ සූත්‍රයකදී දේශනා කළා මේ ලෝකේ පුජ්‍යලයෝ 10 දෙනෙක් ඉන්නවා සීලවන්තයි සුගතිය උපදිනවා. සීලවන්තයි දුගතිය උපදිනවා. රාගයේ තියෙනවා සුගතිය උපදිනවා. රාගයේ තියෙනවා දුගතිය උපදිනවා. මානයේ තියෙනවා සුගතිය උපදිනවා. මානයේ තියෙනවා දුගතිය උපදිනවා. ක්‍රෝධයේ තියෙනවා දුගතිය උපදිනවා. ක්‍රෝධයේ තියෙනවා සුගතිය උපදිනවා. දැන් නිකන් හිතෙන්නේ නැද්ද පොන්චි සැකයක්? ඔක්කොම ඕනේ මෙතන. සීලවන්තයි සුගතියේ. සීලවන්තයි දුගතියේ. සීලවන්තයි සුගතියේ කොහොමත් හරි. සීලවන්තයිනේ. සීලවන්තයි දුගතියේ. භාගතුන් වහන්සේ ආනන්ද හඳුරවන්ට මේ සූත්‍රය ඔයත් අහලා ඇති. භාගතුන් වහන්සේ ආනන්ද හඳුරවන්ට මේ සූත්‍රයේදී මතක් කරනවා ආනන්ද මේ ලෝකේ කෙනෙක් ඉන්නවා හරිම දුස්සීලයි. දුස්සීල වුණාට එයා හොඳට බණ අහනවා. හොඳට බණ අහනවා. ඒ වගේම බහුශ්‍රත භාවයක් තියෙනවා. පතපොත හොඳට කියවනවා.
ඒ නිසා ඔහු පිරිහීමකටපත් වෙන්නේ නැහැ. දියුණුවකටමපත් වෙනවා කිව්වා. දුස්සීලකම තිබුණට බනහලා එයා දියුණු කරනව මොකද්ද? මොකක්ද දියුණු කරන්නේ? ප්‍රඥාව දියුණු කරනවා. එතකොට එයාගේ දුස්සීලකම නැති වෙන්නේ මොකෙන්ද? එයා දුස්සීල බව ආරක්ෂා කරන්නේ ප්‍රඥාවෙන්. මේ කියන්නේ සීලය හොඳ නැහැ කියන එක නෙවෙයි. සීලයි බුදු ඒ කෙනෙක් බුදුහාර කිව්වේ දුස්සීලයි දුගතිය දුස්සීලයි සුගතිය. බුදුහාර උපමාවකුත් කිව්වා. අර අත් දෙක හොදපු කතාව. අත් දෙක හොදනකොට දකුණු අතේ කුණු වම් අතින් හොදන්න පුළුවන්. වම් අතේ කුණු දකුණු අතින් හොදන්න පුළුවන්. તો වම් අත නිසා තමයි දකුණු අත හේදෙන්නේ. දකුණු අත නිසා තමයි වම් අත හේදෙන්නේ. ඒ වගේ තමයි සීලය නිසා මොකද්ද? සීලය නිසා ප්‍රඥාව පිරිසිදු වෙනවා. ප්‍රඥාව නිසා සීලය පිරිසිදු වෙනවා. කකුල් දෙක හොදනකොටත් එහෙමයි. දකුණු කකුලෙන් පුළුවන් වම් කකුල හොදන්න. වම් කකුලෙන් පුළුවන් දකුණු කකුල හොදන්න. දැන් එතකොට අද ඉඳලා අත් දෙක හොදනකොට ධර්මානුකූල හොදන්න පුළුවන් නේ. ඇයි කොහෙන් හරි සීලවන්ත කෙනාට හිතන්න පුළුවන් මගේ සීලය දැන් හොඳයි. නමුත් ප්‍රඥාව මදි. එසා දැන් මං කරන්න ඕනේ මොකද්ද? ප්‍රඥාව දිනු කර ගන්න ඕනේ. ඒ කියන්නේ වම් අත පිරිසිදුයි. දැන් කරන්න ඕනේ වම් අතින් දකුණ පිරිසිදු කර ගන්න ඕනේ. ප්‍රඥාව තියෙන තමන්ට තේරෙනවනේ. ප්‍රඥාව තියෙන ඇත්ත කල්පනා කරන්න ඕනේ මගේ ප්‍රඥාව දැන් හොඳයි. මට යමක් කිව්වහම බණක් කියවුවාම තවත් කෙනෙකුට කියලා දෙන්න පුළුවන් තරමට මට ඒක පුළුවන්. නමුත් මගේ එකේ පැත්තක් දුර්වලයි. මොකද්ද? මගේ සීලය දුර්වලයි. එහෙම සීලය දුර්වලයි කියලා පැත්තකට වෙන්න හොඳ නෑ. දැන් කරන්න ඕනේ මොකද්ද? ප්‍රඥාවෙන් දුස්සීල බව නැති කරන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. කොච්චර ලස්සනයිද මේ ශාසනය. සීලයටම තන දුන්නු ශාසනයක් නෙවෙයි. මේක ප්‍රඥාවට තන දුන්නු ශාසනයක්. සීලය හොඳ නෑ කියන එක නෙමෙයි කිව්වේ. දැන් හිතන්න පුළුවන් පොයිදාර සීල් ගන්න එක අපර නෑ එහෙම නෙවෙයි පින්නතුනේ. ඒ පැත්තෙන් ඉදිරියට යනකොට හිතන්න ඕනේ තව පැත්තක් මගේ දුර්වලයි. ඒක හදා ගන්න ඕනේ. ප්‍රඥාවෙන් ඉදිරියට යනකොට හිතන්න ඕනේ දුස්සීලකම තියෙනවා. ඒ දුර්වලකම් ටික හදා ගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. දැන් සමහරු කියනවා හාමුදුරුවනේ මේ රාගයේ තියෙන බව දන්නවනම් ඒ තියෙන බව දැනගෙන රාගයේ නැති කරන වැඩපිළිවෙලක යෙදෙන්න ඕනේ. නැතුව තියෙන බව දැනගෙන ඒක තව ඉදිරියට පවත්වාගෙන ගියාම තවත් රාගයෙන් වැඩි වෙනවා. ක්‍රෝධයේ තියෙන බව, කේන්ති යන බව දන්නවනම් කේන්ති යන බව දැනගෙන කේන්ති නැති කරන වැඩපිළිවෙලක යෙදෙන්න ඕනේ. ඒක තමයි වටින්නේ. නැතු මේක මට තියෙනවයි හැමදාම කියලා එහෙම ඒකෙම නැහින්න සූදානම් වුණොත් කවදාවත් ඉදිරියට යන්න බෑ. සමහරව කියන්නේ ඒකනේ හාමුදුරුවනේ මට හරියට කේන්ති යනවා. මම දන්නවා මේක මට හොඳ නෑ. මගේ දරුවන්ට හොඳ නෑ. ගහන පාරවල් ඒ තරම් එතකොට එයා දන්නවා කේන්ති යන බවක් දන්නවා කේන්තිය හොඳ නෑ කියන එකක් දන්නවා. හැබැයි ඒ ඔක්කොම දැනගෙන එයා කේන්තිය නැති කරන වැඩපිළිවෙලක් දන්නවා. ඇයි දන්නවනේ ඒ ඇත්තම කියනවා ඔක්කොටම වැඩි හාමුදුරුවනේ මගේ කේන්තිය මගේ සසර ගමනට හොඳ නෑ. අන්න හොඳයිනේ. එතකොට ක්‍රෝධයේ තිබුණත් ඒ පුජ්‍යලයා ක්‍රෝධය නැති කරන වැඩපිළිවෙලක යෙදලා තියෙනවනේ. දුස්සීලකම තිබුණත් දුස්සීල බව නැති කරන වැඩපිළිවෙලක යෙදලා තියෙනවනේ. රාගයේ තිබුණත් රාගය නැති කරන වැඩපිළිවෙල යෙදලා තියෙනවනේ. මානෙ තිබුණත් මාන නැති කරන වැඩපිළිවෙල යෙදලා තියෙනවනේ. ආන්න එතකොට දුස්සීලකම ඉබේටම නැති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා සීලය කියලා කියන්නේ පැත්තකට රකින්න සීලය නෙවෙයි. නිෂ්ක්‍රීය භාවය තුළ රකින්න සීලය නෙවෙයි. සක්‍රීය භාවය තුළයි සීල ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා ඡාගය. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා තමන් දීප පරිත්‍යාග තියෙන්නේ. තමන් කළ පරිත්‍යාග පිළිබඳව නිතර මෙනෙහි කරන්න කිව්වා. ඒකට කියන්නේ ඡාගානුස්සතිය. දැන් එතකොට සීක බල ධර්ම තමයි ශ්‍රද්ධා, සීල, සුත, ඡාග. ඊළඟට මේ සියල්ලම සියනකොට මොකද දියුණු වෙන්නේ? ප්‍රඥාව දියුණු වෙනවා. ඇයි තුනුරුවන් කරේ ප්‍රසාදයේ තියෙනව නම් සීලයත් හොඳයි නම් පරිත්‍යාගයත් හොඳයි නම් මොකද්ද හොඳ? දියුණු වෙන්නේ. ප්‍රඥාව දියුණු වෙනවා. ඉතින් මේවා
දියුණු කරපු නිසා තමයි ඒ දෙවියන් ඒ දිව්‍ය ලෝකවල ඉපදුනේ. දැන් සමහරු කියන්නේ දෙවියන්ට පින් කරන්න බෑය. දිව්‍ය ලෝක ධර්මයේ දියුණු එහෙම එකක් නෑ පින්නතුනේ. දෙවියන් මනුස්ස ලෝකයේ තුල පුරුදු කරපු මේ සීක බල ධර්ම දිව්‍ය ලෝකෙත් දියුණු කරනවා. එතකොට ඒකයි මුලින් මතක් කළේ දෙවියන් සාක්ෂි කොට තබාගෙනයි දේවතානුස්සතිය කරන්න ඕනේ. සාක්ෂියක් තියෙනවනේ. ඇයි? ප්‍රතිඵල තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. දේවතානුස්සති භාවනාව හරි හොඳයි. බුදුහාමුදුරු දේශනා කරනවා මහානාම දේවතානුස්සති භාවනාව හොඳට දිගින් දිගටම පුරුදු කරනකොට ඒ පුජ්‍යලගේ හිත රාගයට කවදාවත් පෙළඹෙන්නේ නැහැ කිව්වා. රාගෙන් මිදුණු සිතක්මයි මේ පුජ්‍යලයට දිගින් දිගටම ඇති වෙන්නේ කියලා. අනිත් එක පින්නතුනි භාගතුන් වහන්සේ දේශනා කළා බොහොම ලස්සන සූත්‍රයක් ඔයයන්ට මතක ඇති. අර සෝතානුදත කියන සූත්‍රයේ